සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 නමෝ බුද්ධාය. පින්වත්නි, මහා තේරාභිවන්දනා ධර්ම දේශනා මාලාව යටතේ අද දවසේ උතුම් වූ මහරහතන් වහන්සේ නමක් ගැන, මහරහතන් වහන්සේ නමකගේ ජීවිත කතාව ඇසුරු කරගෙන අපගේ ජීවිතයට ලබන්ට තියෙන ඒ උතුම් අර්ථය ළඟා කර ගැනීම පිණිස, ඒ චරිතයේ ස්වභාවය තේරුම් ගැනීම පිණිස උතුම් වූ මහරහතන් වහන්සේ නමක් ගැන ශ්‍රවණය කරන්නට තමයි මේ පින්නතුන් දැන් සූදානම් වෙන්නේ. පින්වත්නි, අද දවසේ මේ මහා තේරාභිවන්දනා ධර්ම දේශනා මාලාව සඳහා මාලාවේ අද දවසේ දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පින්වත් කරුණා මෑණියන් වහන්සේ විසින්. පින්වත්නි, අද දවසේ මේ පින්නතුන්ට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ මේ ගෞතම බුද්ධ ශාසනය තුල වැඩ සිටියා වූ උතුම් වූ මහරහතන් වහන්සේ නමක්ගේ ඒ ජීවිත කතාව. ඒ තමයි අපගේ භාග්‍යතුන් වහන්සේගේ හදමඩලින් උපන්නා වූ ඕරස පුත්‍රයන් වහන්සේ නමක් වන ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේගේ ජීවිත කතාව. පින්වත්නි, මේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේගේ ජීවිත කතාව ඇසුරු කරගෙන අපගේ ජීවිතයට ගත යුතු බොහෝ ධර්ම කාරණා මේ තුල ඉස්මතු වෙනවා. ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ මිහිරි ස්වරයෙන් බණ කියන භික්ෂූන් අතර අගතැන්පත් වූ ශ්‍රාවකයන් වහන්සේ. පින්වත්නි, මේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේගේ ජීවිත කතාව ඇසුරු කරගෙන අපිට මේ සසරේ තියෙන භයානකකම හොඳට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ කර්මයේ දායාද කරගෙන යන සංසාරේ කර්මයේ හේතු කරගෙන අපපත් වෙන නොඑක් කරදර බාධා පිළිබඳ, එහෙම නැත්නම් මේ කර්මයේ තියෙන භයානකකම පිළිබඳව මේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේගේ ජීවිත කතාව ඇසුරු කරගෙන අපිට මනාකොට ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේගේ අතීතයේ ගත්තොත් එහෙම පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වුණු මේ කල්පයට කල්ප ලක්ෂයකට ඉහත ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඒ තමයි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ. මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වුණු යුගයේ අපගේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ ඉපදිලා හිටිය හංසවතී නුවර එක් සිටු පවුලක සිටු පුත්‍රයෙක් වශයෙන්. එතකොට මේ සිටු පුත්‍රයා දවසක් මේ මිනිස්සු යනවා මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න. එතකොට මෙයාටත් හිතුණා මමත් යන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්මයේ ටිකක් අහන්න කියලා. මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන ඒ වැඩ සිටින තැනට මේ තරුණයත් ගියා, සිටු කුමාරයා. ගිහිල්ලා දැන් බණ අහලා ඒ වෙලාවේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ පදුමුත්තර බුද්ධ ශාසනයේ වැඩ සිටියා වූ භික්ෂූන් වහන්සේ නමකට මාගේ ශාසනයේ මිහිරි ස්වරයෙන් බණ දේශනා කරන, ධර්මයේ දේශනා කරන භික්ෂූන් අතර අගතන්පත් භික්ෂුව හැටියට එක්තරා භික්ෂුවකට අගතනතුරු ලබා දුන්නා. ඒ වෙලාවේ අපගේ මේ පින්වත් ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ, එහෙම නැත්නම් එවකට ඒ සිටු පුත්‍රයාට මේක දැකලා ආසාවක් ඇති වුණා, මටත් බුද්ධ ශාසනයක මිහිරි ස්වරයෙන් බණ කියන
භික්ෂූන් අතර අගතැනතුරු ලබන්නට ඇත්නම් කොයිතරම් හොඳද කියලා. ඉතින් මේ අදහස හිතේ තියාගෙන මෙයා මොකද කරේ? පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයේට දින 7ක් පුරාවට තමන්ගේ නිවසට වැඩම කරවලා මහා දන් පැන් පූජා කරා. දවස් 7ක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් පැන් පූජා කරලා 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ අභියස වන්දනාමාන කරලා ස්වාමීනි මම මේ දින 7ක් පුරාවට බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ උදෙසා දානේ පූජා කරා. ස්වාමීනි මම මේකෙන් දෙව් මිනිස් සැප බලාපොරොත්තු වෙන්නේ නැහැ. ස්වාමීනි මට මේ පින හේතු කරගෙන මට බුද්ධ ශාසනයක මිහිරිස්වරයෙන් බණ කියන භික්ෂූන් අතර අගතනතුරු ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. ඒ වෙලාවේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ තරුණයා කරපු මේ අදිෂ්ඨාන එහෙම නැත්නම් මේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙනවාද කියලා බලනකොට කල්ප ලක්ෂයක් ඇවෑමෙන් ඒ කියන්නේ මේ අප වැඩ සිටින මේ කල්පේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මිහිරිස්වරයෙන් බණ කියන භික්ෂූන් අතර අගතනතුරු ලබන්නට මේ ඒ තරුණයාට වාසනාව තියෙන බව දැනගෙන ඒ වෙලාවේ ඒ තරුණයාට කියා සිටියා පින්නත ඔබේ ප්‍රාර්ථනාව තව කල්ප ලක්ෂයක් ඇවෑමෙන් ඒ විදිහට මිෂ්ට සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ විදිහට මහා ශ්‍රාවකෙක් වෙන්න විවරණ අරගෙන අපගේ ඒ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ එවකට දැන් ඔය සංසාරේ සැරිසරාගෙන එනවා. මෙහෙම එනකොට දෙව් මිනිස් ලෝකවල ඉපදී නොයෙක් පින් දහම් රැස් කරමින් Tamanගේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙන්න ඕන විදිහට ඒ පුණ්‍ය ධර්මයන් සකස් කරගෙන එන එක ජීවිතයක මීට කල්ප 92කට ඉහතදී. එතකොට කල්ප 92කට ඉහතදී වැඩ සිටියේ පුස්ස කියන බුදුරජාණන් වහන්සේ. මේ පුස්ස කියන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය සමයේ අපගේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ ඉපදිලා හිටියා කවුලෙක් වෙලා. ඉතින් මේ කවුලා දවසක් Tamanගේ දරුවන්ට ආහාර පිණිස අඹ ගෙඩියක් හොයාගෙන වනාන්තරයෙන් පියාඹගෙන යනකොට මේ කවුලා දැක්කා පුස්ස බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලකුණින් සෝභමානව මහත් වූ සංඝ පිරිසක් එක්ක පිණ්ඩපාතේ වැඩම කරනට චාරිකාවේ වැඩම කරනවා දැක්කා. ඒ වෙලාවේ මේ කවුලගේ සිතට ආවා අනේ මේ බුදුරජාණන් වහන්සේට මටත් යමක් පූජා කරන්න ඇතනම් කියලා. මහා කාරුණික පුස්ස බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ කවුලගේ සිතේ ඇති වුණු මේ සිතුවිල්ල දැක්කා. දැකලා ඒ වෙලාවේ Taman ළඟ හිටපු Tamanගේ අග්‍ර උපස්ථායක අශෝක මහරහතන් වහන්සේ මත අශෝක ස්වාමීන් වහන්සේ දෙස බලනකොට අශෝක ස්වාමීන් වහන්සේ මේක තේරුම් ගත්තා මේ පාත්‍රය තමයි භාග්‍යතුන් වහන්සේ ඉල්ලන්නේ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රය අශෝක ස්වාමීන් වහන්සේ විසින් භාග්‍යතුන් වහන්සේගේ අතට දුන්නට පස්සේ අර කවුල බොහෝම ශ්‍රද්ධාවෙන් තමන්ගේ දරුවන්ට ආහාර පිණිස රැගෙන යන ඒ අඹ ගෙඩිය අඹ ඵලය පුස්ස බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කරා. දැන් මේ මිනිස්සෙක් නෙමෙයි තිරිසන් සතෙක් කවුලේ. ඒ වෙලාවේ දැන් පුස්ස බුදුරජාණන් වහන්සේ මේ කවුලා කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව මොකද කරේ එතනම ඒ පැත්තකින් වාඩි වෙලා ඒ අඹ ගෙඩිය වැළඳුවා. දැන් කවුලට හරි සන්තෝෂයි. ඇයි දැන් මේ බුදුරජාණන් වහන්සේ Taman පූජා කරපු අඹ ගෙඩිය වැළඳුවා. ඉතින් මෙයා අහසේ ඉඳගෙනම අත්තටු එකතු කරලා මිහිරි ස්වරයෙන් හඬලලා වන්දනාමාන කරලා සතුට සිතින් Tamanගේ කැදැල්ලට ගියා. සඳහන් වෙනවා පින්නත් මේ කවුල සතියක් පුරාවට ඒ බුදුරජාණන් වහන්සේට පූජා කරපේ පූජාව ගැන ඇතිවෙච්ච ප්‍රීති ප්‍රමුදිත භාවයෙන් යුක්තව කාලය ගත කරා කියලා. ඉතින් මෙහෙම ඉන්නකොට මොකද වුනේ මේ කවුලා උකුස්සෙකුගේ පහර දීමකට ලක් වෙලා මරණයටපත් වුණා. බලන්න පින්නත්නි මේ තිරිසන් සතා ඒ තිරිසන් ආත්මයෙන් නිදහස් වුණා අර බුදුරජාණන් වහන්සේට අඹ ගෙඩියක් පූජා කරපු පින නිසා. දෙවියන් අතර ගිහලා ඉපදුණා. මේ විදිහට දෙවියන් අතර මිනිසුන් අතර සැප විඳින්මින් කාලය ගත කරන අතරේ මේ මහා භද්‍ර කල්පයේම බුදුරජාණන් වහන්සේ නම පහළ වුණා අපේ බුදුරජාණන් වහන්සේට කලින් බුද්ධ ශාසනය. ඒ තමයි කාශ්‍යප බුද්ධ ශාසනය. ඉතින් කාශ්‍යප බුද්ධ ශාසනයේ තියෙන යුගයේ මෙයා ඉපදිලා හිටියා වඩුවෙක් හැටියට. වඩුවෙක් හැටියට ඉපදිලා ඒ වඩුවන් අතර
මූලික එහෙම නැත්නම් ප්‍රධාන වඩුව බවට පත් වුණා. වඩු කර්මාන්තය තුළ දක්ෂයෙක් බවට නිපුණයෙක් බවට පත් වුණා. ඉතින් මේ මහා පින්වත් කාශ්‍යප බුද්ධ ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවා. පිරිනුවන් පාලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉතුරු වුණා. දැන් මේ පින්නතුන් අහලා ඇති දීර්ඝ ආයුෂ තියෙන බුද්ධ ශාසනවල ධාතුන් වහන්සේලා බෙදෙන්නේ නැහැ. එක ධාතුන් වහන්සේලා එකට තමයි පිහිටන්නේ. ඉතින් කාශ්‍යප බුද්ධ ශාසනය කියලා කියන්නේ අවුරුදු 20000ක් ආයුෂ තිබුණු කාලෙක. ඉතින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදුනේ නැහැ. ධාතුන් වහන්සේලා එකට තමයි ඉතුරු වුණේ, ශේෂ වුණේ. ඉතින් මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මිනිසුන් සෑයක් හදන්න කල්පනා කරා. දැන් සෑය හදන්න කල්පනා කරලා බලන්න පින්නත් මේ හොඳ තැනක් අපිට අපේ ජීවිතේ තේරුම් ගන්න, එහෙම නැත්නම් ජීවිතේ වර්ධින්න තියෙන ඉඩකඩ අහුරවගෙන අපේ ජීවිතේට යම් ආදර්ශයක් ගන්න හොඳ තැනක් මෙතන. අපිට වර්ධින්න තියෙන තැනකින් බේරිලා යන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැන් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා කල්පනා කරා සෑයක් තනන්ට. ඉතින් මේ මිනිස්සු කල්පනා කරා බුදු කෙනෙක් උදෙසා කරන සෑය පුංචියට කරලා හරියන්නේ නැහැ. අපි මේක යොදුන් 7ක් උසට මේ මහා සෑයක් හැටියට මේ මහා සෑය කරවන්න ඕනේ කියලා කල්පනා කරා. දැන් මිනිස්සු කොටසක් කියනවා අපි යොදුන් 7ක් උසට මේ සෑය හදමු කියලා. රන් රිදී මුතුමැණික් ආදී සත් රුවණින් සරසවල මේ සෑය කරමු කියලා. ඒ වෙලාවේ තව පිරිසක් කිව්වා යොදුන් 7ක් උස වැඩි, අපි මේ සෑය යොදුන් 6කට සීමා කරමු. මොකද යොදුන් 7ක් කියන්නේ විශාල උසක් කියලා. ඊට පස්සේ යොදුන් 6ක් කරා. තව පිරිසක් කිව්වා 6ත් උස වැඩි, අපි යොදුන් 5කට හදමු. 5ක් කරා. යොදුන් 4ක් කරමු. 4ක් කරා. දැන් මේ විදිහට අඩු කරගෙන යනවා. දැන් තාම මේ උස සීමා කරලා නැහැ. ඒ වෙලාවේ අර වඩුවා එහෙම නැත්නම් අපගේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ දැන් එතන ඉන්න ප්‍රධාන කෙනෙක්. ඒ වඩු කර්මාන්තය තුල එහෙම නැත්නම් චෛත්‍ය කර්මාන්තය තුල නිපුණ කෙනෙක්. මෙයා මොකද කිව්වේ, මේ යොදුන් 7ක් උසට හැදුවොත් මේක පිළිසකර කරන්නටත් අමාරුයි, මේක හුණු පිරියම් කරන්නටත් අමාරුයි. ඒ නිසා අපි යොදුනක් උසට මේ සෑය නිර්මාණය කරමු කියලා කිව්වා. දැන් කවුද මේ කියන්නේ? අර වඩුවන් අතර ඉන්න ප්‍රධාන වඩුව. ඉතින් මිනිස්සුත් ඊට පස්සේ මේ වචනෙට එකඟ වුණා. දැන් මෙයා මෙතන දැනුම් තේරුම් තියෙන කෙනෙක්. එයාගේ වචනේ බලවත්. ඉතින් මිනිසුත් ඒ වචනෙට එකඟ වුණා. බලන්න පින්වත්නි, ඒක අකුසලයේ කොයිතරම් බලවත් වුණාද කියන්නේ. දැන් අර උසට හදන්න තිබුණු සෑයක්නේ සීමා කරේ, කුඩා කරේ. ඒ කුඩා කරපු කර්මයේ විපාක හැටියට පින්වත්නි, ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳන් මේ ගෞතම බුද්ධ ශාසනය දක්වා උපදින තාක් මිටි. බලන්න කර්මේ. උපදින තාක් අඟුටු මිටි එහෙම නැත්නම් මේ කොට ජීවිතයක් තමයි ලැබුණේ. එතන සඳහන් වෙන හොද්දට මේක මතක තියාගන්න. ඒ විපාක දෙන්නේ දැන් මේ මිටි වෙලා උපදින්න විපාක දෙන්නේ මොකද්ද? අප්‍රමාණ ගුණ ඇති ශාස්ත්‍රූන් වහන්සේට ලැබෙන දේ ප්‍රමාණ කරා. ගොඩක් අයට වර්ධින තැන. අප්‍රමාණ ගුණ ඇති බුදුරජාණන් වහන්සේට ලැබෙන දේ ප්‍රමාණ කිරීම බලවත් අකුසලයක් පින්නත්. දැන් මේ වඩු දෙටුවා ඒක කරේ දුෂ්ට සිතින් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක දුෂ්ට සිතින් කරපු දෙයක් නොවෙන්න පුළුවන්. මෙයා කල්පනා කරන්න ඇති මේ උස වැඩි, මෙච්චර උසට හදලා මේක පිළිසකර කරන්නේ කොහොමද? මේක හුණු පිරියම් කරන්නේ කොහොමද? ඒ නිසා මේක පොඩිවට හදන්න ඕන. ඕක තමයි එයාගේ චේතනාව පිහිටියේ වෙලාවේ. නමුත් බලන්න ඒක සීමා කරේ, ප්‍රමාණ කරේ අප්‍රමාණ ගුණ තියෙන බුදු කෙනෙකුට ලැබෙන දේ. අන්න බලන්නේ අප්‍රමාණ ගුණ තියෙන බුදු කෙනෙකුට ලැබෙන දේ ප්‍රමාණ කරපු අකුසලේ කර්ම විපාකේ කොයිතරම්ද කියනවනම් උපදින තාක් මිටි ජීවිතයක් ලැබෙනවා, කොට ජීවිතයක් ලැබෙනවා. එතකොට බලන්න දැන් මේ පින්වත්නි, මේක මේ පුංචි දෙයක් නෙමෙයි. මේ කර්මයේ දායාද කරගෙන යන සංසාරයේ ස්වභාවය හරි භයානකයි. දැන් මේ කවුද? මේ කල්පෙම බුදු කෙනෙකුගේ ශාසනය තුළ මහා ශ්‍රාවක තනතුරු ලබන්න පෙරම් පුරන කෙනෙක්, පින් පුරන කෙනෙක්. එහෙම කෙනෙකුටත් වර්ධිනවා. දැන් මේ අකුසලයේ පින්නදී හරියට කරනවා අදත් මිනිස්සු ඉන්නවනේ අර මේ පුහු කල්පනාවන් තුළ, ඒ කියන්නේ නුවණ නැතිකම නිසා, පින කෙරෙහි විශ්වාසයක් නැතිකම නිසා හරියට මේ අකුසලයේ කරගන්නවා. මොකද්ද? මේ අප්‍රමාණ ගුණ ඇති බුදුරජාණන් වහන්සේට ලැබෙන දේ ප්‍රමාණ කරන්නට යනවා. දැන් සමහර ලාවට මේ මහා පින්කම්, මහා දාන ආදිය කරනකොට මිනිස්සු ගරහනවානේ. මේ පින්තුන් දැකලා ඇති. අද හරියට වෙනවා මේක. මිනිස්සු කියනවා මේ ඔච්චර මේ ලොකු වියදම් කරලා ලොකු පින්කම් මොකට කරනවද?
එහෙම කියන්නේ නැද්ද? කියනවා. මොකද්ද මේ? තමන්ට පිනක් අනුමෝදන් වෙන්නවත් පිනක් නැහැ. ඒක තමයි මේ. ඇයි පින්වත්නි මසුරුකම කියන එකකින් එයාව මැඩගෙන ඉන්නේ. මසුරුකම නැමැති ක්ලේශයෙන් මැඩගත්තට පස්සේ මොකද වෙන්නේ? තමන් සතු දෙයක් තව කෙනෙකුට දෙන්න කැමති වෙන්නෙත් නැහැ. තව කෙනෙක් දානයක් දෙනවා දැකලා ඒක අනුමෝදන් වෙන්නත් බෑ. අද හරියට තියෙනවා. එතකොට මේ දැන් එයා ඒක සාධාරණය කරනවා. මේ විදිහට මේ මහා ලොකු පින්කම් කරන මේ නැති බැරි මිනිස්සුන්ට කන්න ටිකක් දුන්නා නම් හොඳ නැද්ද? අර සාධාරණී කරනවා. ඔයිට වැඩි එක කොච්චර වටිනවද? සාධාරණී කරනවා. හැබැයි කාගේ දේද මේ ප්‍රමාණ කරන්නේ? අප්‍රමාණ ගුණ ඇති බුදු කෙනෙකුට ලැබෙන දේයි ප්‍රමාණ කරන්නේ. හැබැයි පින්නත් දැන් හොඳට හොයලා බලන්න දැන් ඒ විදිහට ඒ කට්ටිය කිව්වට මේ නැතිබර කෙනෙකුටවත් යමක් මේ දෙනවා නම් මීට වඩා හොඳයි කියලා බල්ලෙකුට පූසෙකුටවත් කන්න ටිකක් දෙන අයත් නෙමෙයි බලපුවාම. ඒ නැති බැරි මිනිස්සුෙකුට උදව් උපකාර කරලා තියෙනවා නම් ඒත් අවසානට බලනකොට අර මහා පිංකම් කරපු අයමයි. මොකද එයාලා මේ මහා පිංකම් පවා කරන්නේ කුමක් හේතු කරගෙනද? මසුරු මල දුරු වෙච්ච සිටි. ඒ නිසායි මේ අප්‍රමාණ ගුණ ඇති සාස්ෘණ වහන්සේලම කෙනෙකුට ලැබෙන දේ ප්‍රමාණ කරන්න යන්න හොඳ. දැන් මේ පින්නතුන්ට මතක ඇති මීට අවුරුදු කීපයකට කලින් අර අපේ පින්කමක් කරුණා මේ සේරුවිල මහසෑරජාණන් වහන්සේ මූලික කරගෙන මහා පළවැල පූජාවක් කරා. එතකොට මේ මහා පළවැල පූජාව කවුරු උදෙසාද? අප්‍රමාණ ගුණ ඇති ශාස්ත්‍රඥ වහන්සේ උදෙසා. ප්‍රමාණ කරාද? ප්‍රමාණ කරන්නේ නැතුව මේ පින්කම කරා. හැබැයි ඒ පින්කම දැකලා බොහෝ පිරිසක් ඒ පින්කමට ගරහලා ඒ අප්‍රමාණ ගුණ ඇති ශාස්ත්‍රඥ වහන්සේට ලැබෙන දේ ප්‍රමාණ කරන්නට ගියේ නැද්ද? බොහෝ අකුසල් කරගත්තා. දැන් හිතලා බලන්න පින්නත් අනිත් එක මේ විදිහට දැන් මේ මිනිස්සුන්ගේ කල්පනාවේ තියෙන දුර්වලකම අපි මේ හොඳට තේරුම් ගන්න. මොකද එහෙම නැත්නම් අපිටත් මේ තර්කයට අනුව බලනකොට සමහර විට මේ හරි නෙමෙයි කියන දේ කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා මේ හොඳට අපි තේරුම් ගන්න ඕනේ. දැන් හිතලා බලන්න. දැන් ඔන්න අපි ප්‍රසිද්ධ කරනවා ලලාට ධාතුන් වහන්සේට මහා පළවැල පූජාවක් කරනවා කියලා. එතකොට දැන් ලලාට ධාතුන් වහන්සේට පූජා කරන්නේ මොනවද? පළතුරුනේ. දැන් අපි මෙහෙම හිතමුකෝ ඔන්න අපි කියනවා අපි හෙට රුවන්වැලි සෑයට කිරි ආහාර පූජාවක් කරනවා. එතකොට මේ පින්නතුන් දැන් සෑයට කිරි ආහාර පූජාවට එනවා. මොනවද අරගෙන එන්නේ? කිරි ආහාර පූජාවකට එනකොට මේ පින්නතුනුත් කිරි ආහාර පාත්‍රයක් පූජා කරන්නට අරගෙන එනවා නේද? එතකොට දැන් අපි හිතමු හෙට රුවන්වැලි සෑයට එනවා ලක්ෂයක් පිරිස. එතකොට මේ හැමෝම කිරි ආහාර පාත්‍ර අරගෙන ආවොත් සෑයට කිරි ආහාර පාත්‍ර කීයක් පූජා වෙනවද? ලක්ෂයක් පූජා වෙනවනේ. එතකොට කෙනෙක් මේක බලන් ඉඳලා මේ අපරාධි මේ මොකට මෙච්චර පූජා කරනවාද කියලා ඒක ගැන කල්පනා කරොත් ඒ කල්පනාව හරිද? ආන් ඒ වගේ තමයි අපි ප්‍රසිද්ධ කරා ලලාට ධාතුන් වහන්සේට පළවැල පූජාවක් කරනවා. ඉතින් දැන් පළවැල පූජාවට මහා ලක්ෂ ගාණක් ජනතාව ආවා. මිනිස්සු ආවා, සදහැවතුන් ආවා. දැන් ඒ අය එනකොට මොනවද අරන් එන්නේ? අඹ ගෙඩියක්, peer ගෙඩියක්, Tamanට පුළුවන් හැටියට පළතුරු ගෙඩියක් අරන් එනවා. ඉතින් අරන් ඇවිදින් දැන් පූජා කරාම ලක්ෂ ගාණක් පළතුරු පිරෙන්නේ නැද්ද? අන්න බලන්න පින්නත් මේක තේරුම් ගන්න බැරුව ගියා. මිනිස්සු කල්පනා කරේ ඒක නෙමෙයි මොකට මේ විදියට මේ පළතුරු පූජා කරලා විනාශ කරනවද කියලා. බලන්න අර බුදු කෙනෙකුට ලැබෙන දේ ප්‍රමාණ කරන්නට යන අපරාධය අකුසල් රැස් කරගන්න. දැන් මේ ලකුණ්ඩක බද්දී මහරහතන්සේ බලන්න මේ පෙරුම් පුරන උතුමෙක්. හැබැයි කර්මයේ දායාද කරගෙන යන සසරේ තියෙන භයානකකම නැමැති ඒ භයානකකම නිසා කර්මයේ තියෙන භයානකකම නිසා මේ පෙරුම් පුරන උතුමන්ට පවා සුළු අතපසු වීමකින් උපදින තාක් කොට ජීවිත ලැබෙනවා. හැබැයි දැන් පින්නත්නි මේක නිසා අපි ගැටිලා වැඩක් තියනවද? කිපිලා වැඩක් තියනවද? දැන් මේ මහා ශ්‍රාවක වෙන්න පෙරුම් පුරන උතුමන්ගේ අතිනුත් ඒ වගේ වැරදි වෙනවනම් නේ අද ඉන්න මිනිස්සු මේ ඒ වගේ කිපිලා ගැටිලා ඒවට චෝදනා කරා කියලා අපිට ඒකට කරන්න දෙයක් නැහැ. ඒක ඒ අය විසින්ම වපුරන කුඹුරක්. ඒකේ අස්යන්ව එයාලම නෙලා ගන්නවා. ඉතින් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ එයාට මේකේ තියෙන භයානකකම කියලා දෙන්න, තේරුම් ගන්නවා නම් තේරුම් ගනි. හැබැයි අපිට අපේ පැත්තෙන් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඒ වගේ ගරහන අය දැකලා එහෙම නැත්නම් ඒ ගැටුණ අය ඉදිරියේ අපි මොකද කරන්න ඕනේ? අපි උපේක්ෂාවෙන් කටයුතු කරන්න ඕනේ. නැත්නම් අපි අහක යන අකුසලයක් අපේ උඩට දාගත්තා වෙනවා. ඉතින් ඒ නිසා පින්නත් හොඳට මතක තියාගන්න කොයිම වෙලාවකවත් අප්‍රමාණ ගුණ ඇති ශාස්ත්‍රඥ වහන්සේට ලැබෙන දේ ප්‍රමාණ කරන්නට යන්න එපා. බුද්ධ ශාසනය තුල කෙරෙන පින්කම් වලට ගරහන්නට යන්න එපා. පිනට ගරහනවා නම් ගරහන්නෙම කවුද? අසත්පුරුෂයෙක්. පින ගැන දන්නේ නැති කෙනෙක්, පිනේ වටිනාකම දන්නේ නැති කෙනෙක්.
දැන් සමහර විට මේ පිනට ගරහනවා මොකක් කියලාද? දැන් ඔය වගේ මහා පින්කම් නෙමෙයි බුද්ධ ශාසනයක කරන්න තියෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරන්න තියෙන කියලා. හරි. චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි කරන්න තියෙන්නේ. වෙයි චතුරාර්ය සත්‍ය අවබෝධයටපත් වීම කියලා කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එතකොට මේ පින කියලා කියන්නේ ලෞකික සම්මා දිට්ඨිය. ඒතකොට ලෞකික සම්මා දිට්ඨිය තුල රැස් වෙන දේ තමයි පින කියලා කියන්නේ. පිනතින් ලෞකික සම්මා දිට්ඨිය පූර්ණත්වයටපත් නොවි ලෝකෝත්තර සම්මා දිට්ඨියකට යන්න පුළුවන්ද? ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට යන්න එහෙම නැත්නම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ස්පර්ශ කරන්න නම් එයාගේ ජීවිතයේ ලෞකිකව පූර්ණත්වයටපත් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පිනෙන් පිරිච්ච ජීවිතයක් වෙන්න ඕනේ. පිනෙන් පිරුණු ජීවිතයකට තමයි පින්වත්නි පසුතැවීමක් නැත්තේ. අනේ පසුතැවීමක් නැති මනසකට තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන කරන මානසික මට්ටම තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ පිනට ගරහ කරන පින වළක්වන ඒ අසත්පුරුෂයෝ හොඳට තේරුම් අරගෙන අපි එබඳු අය නොවීමට අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් මේ පදුමුත් කාශ්‍යප බුද්ධ ශාසනයේ ලකුණ්ඨක බද්දිය අපගේ ඒ රහතන් වහන්සේගේ ඒ ජීවිතයේදී එතන වැරදුනා. වැරදිච්ච එකේ කර්ම විපාක හැටියට ඉපදෙන තාක් මිටි වෙලා තමයි ඉපදුනේ. ඉතින් ওই විදිහට මිටි වෙලා ඉපදිලා අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වුණු යුගයේ සිටු පවුලක ඉපදුනා බද්දිය කියන නමින්. බද්දිය කියන නමින් ඉපදුණු මේ සිටු කුමාරයා හැබැයි කොයි වගේද? විරූපී, ඒ වගේම දකින්ට අවලස්සන, කළු පැහැති, අඟුටු මිටි කෙනෙක්. ඒ නිසා මේ අඟුටු මිටිකම නිසා ලකුණ්ඨක කියන නම වැටුණා. ඉතින් මේ ලකුණ්ඨක කුමාරයාත් දේවරම් විහෙරට, ඒ කියන්නේ තරුණ වියට ආවට පස්සේ දේවරම් විහෙරට යනවා බණ අහන්න. බණ අහන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මෙයා කල්පනා කරා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සුදෝසුදු නිවන් මඟ, එහෙම නැත්නම් සුපිරිසිදු නිවන් මඟ ගිහි ජීවිතේ නම් පුරුදු කරන එක පහසු දෙයක් නෙමෙයි. ඒ නිසා හොඳම දේ තමයි මමත් මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන එක කියලා. ඉතින් මෙයා බුද්ධ ශාසනයේ පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන බුද්ධ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වෙලා ඉතින් දැන් බණ භාවනා කරමින් ධර්මයේ පුරුදු කරමින් ධම්මග දියුණු කරගන්න මහන්සියක් ගන්නවා. ඉතින් මේ විදිහට හිටපු මේ ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ දවසක් තමන්ගේ මිත්‍රයෙක් එක්කන් මේ ගමනක් යනවා. මේ ගමනක් යනකොට පින්වත්නි මේ එක්තරා කාන්තාවේ උත්සව සමයක්. එතකොට වෛශ්‍යාව කියන්නේ වෙසගණක් වෙච්ච එක්තරා සුරූපී කාන්තාවක් මේ ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ මේ වැඩම කරනවා දැක්කා. දැකලා දැන් කොයි වගේ කෙනෙක්ද? අර අඟුටු මිටි කෙනෙක්නේ. ඉතින් මේ කාන්තාව මොකද කරේ? අනේ හරියට මේ හාමුදුරු හරියට මේ සෙල්ලම් බඩුවක් වගේ කියලා සමච්චලයට hina වුණා. අර ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ දිහා බලලා සමච්චලයට hina වුණා. ඒ වෙලාවේ පින්වත්නි මේ දැන් ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේත් මේක දැක්කා. දැකලා දැන් මේ hina වෙනකොට ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ ඒ කාන්තාවගේ දැන් මේ සුරූපී කාන්තාවක් ඒ කාන්තාවගේ ඒ දත් ටික දිහා බලලා දත් ටික දැකලා හිතට ගත්තේ මොකද්ද? පින්නත් දත් අරමුණු කරගෙන අට්ටික සංඥාව තමයි නිමිති කරගත්තේ. බලන්න ස්වභාවය. අට්ටික සංඥාව නිමිති කරගෙන ඒ අට්ටික සංඥාව තුළ හිත සමාධිමත් කරලා ඒකම මුල් කරගෙන විදර්ශනා වඩලා අනාගාමී ඵලයටපත් වෙනවා. හරි පුදුමයිනේ. දැන් බලන්න ඔන්න දෙන්නෙක් යනවා. ස්වාමීන් වහන්සේ නමකුත් යනවා, කාන්තාවකුත් යනවා සුරූපී. කාන්තාව දකිනවා ඇහෙන් රූපයක්. දැකලා මොකද වුනේ? කාන්තාව ඒක තමන්ගේ සසර දිග්ගැස්සෙන විදිහට කල්පනා කරා. ඒ තමන් දැකපු අරමුණ තමන්ගේ සසර දිග්ගැස්සෙන විදිහට කල්පනා කරා. අන්න සසරට යන කෙනාගේ ස්වභාව, අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත කෙනාගේ ස්වභාවය. එතකොට දැන් ස්වාමීන් වහන්සේගේ ඇහැට රූපයක් පේනවා. කාන්තාවක්. ස්වාමීන් වහන්සේ මොකද්ද ගත්තේ? ආන්නර ඒ රූපේ අරමුණු කරගෙන තමන්ගේ කෙලෙස් ගෙවිලා යන සංසිඳන පැත්තට විදර්ශනාව ඇති කරගන්න යෝනිසෝ මනසිකාරය උපදව ගත්තා. බලන්න සසරට යන කෙනාගේ නිවනට යන කෙනාගේ දෙන්නගේ තියෙන වෙනස. කෙනෙක් සංසාරයට යන්න ඕන විදිහට කර්ම සකස් කරගන්නකොට තව කෙනෙක් ඒ අරමුණ එහෙම නැත්නම් ඇහැට පේන රූපේ අරමුණු කරගෙනම ඒ සසරින් එතර වෙන්න ඕන කරන විදිහේ ප්‍රයෝග අபிසංකාරයකට යනවා. ඒකෙන් එතර වෙන මහන්සියක් ගන්නවා. ඒ සංස්කාරය හේතු කරගෙන මෙතර වෙනවා.
අන්න සසරට යන කෙනාගේ නිවනට යන කෙනාගේ වෙනස. මේ අපිට මේ ලකුණ්ඨක බද්දී මහරහතන් වහන්සේගේ චරිත කතාව තුළ ගන්න තියෙන දේවල් ස්වාමීන් වහන්සේ අපේ පින්වත්නි අපේ ජීවිතවලට. එතකොට බලන්න කල්පනා කරලා දැන් දෙන්නටම පේන ඇහැට රූපයක්. හැබැයි රූපය අරමුණු කරගෙන එක්කෙනෙක් සසර දික් කරගන්නවා අනිත් එක්කෙනා සසර කෙටි කරගන්නවා. ඉතින් ඒ නිසා පින්නත් ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒතකොට යෝනිසෝ මනසිකාරයේ අයෝනිසෝ මනසිකාරයේ කියන දෙකේ තියෙන වෙනස අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ යෝනිසෝ මනස දැන් මේ තව අරහත්ත්වයට පත්වෙච්ච කෙනෙක් නෙමෙයි මාර්ගයේ වඩන කෙනෙක්. සේක භික්ෂුවක්. සේක භික්ෂුවක් හැටියට යනකොට කෙලෙස් හටගන්න අරමුණක් එන්නේ. ඒ අරමුණේ පවා විදර්ශනා වඩලා සමාධිය ඇති කරගෙන විදර්ශනා වඩලා අනාගාමී ඵලයටපත් වෙනවා. අන්න චරිත පින්වත්නි මේ බුද්ධ ශාසනය තුල විතරක් දකින්න ලැබෙන චරිත. ඉතින් අපිත් උත්සාහවත් වෙන්න ඕන. අපිත් දැන් බුද්ධ ශාසනයක මේ හැම දෙයක්ම කරන්නේ මේ සියලු පින්කම් කරන්නේ කුමක් උදෙසාද? මේ සියලු පින්කම් කරන්නේ මේ සංසාරයෙන් එතර වීම පිණිසනේ. එහෙනම් මේ බණ අහන්නේ මේ හැම දෙයක්ම කරන්නේ සසරෙන් එතර වීම පිණිස. ඒ නිසා අපි හරියට මේ සසරින් එතර වෙන මගට උපකාර වෙන ඒ තැන හරියට අල්ල ගන්න ඕනේ. ඒකට දැන් ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ මෙතේ ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ වඩිනකොට කොයිතරම් සිහියක් නුවණක් උපදවගෙන ඉන්න ඕනේද? ඒ Tamanට පේන අරමුණේ ඒ මොහොතේම අට්ටික සංඥාව ඇති කරගෙන අට්ටික නිමිත්ත අරගෙන අට්ටික සංඥාවට ගිහිල්ලා ඒක විදර්ශනා වඩලා අනාගාමී ඵලයටපත් වෙනවා. ඒතකොට ඒ වගේ තියුණු සිහියක් නුවණක් තියන අය තමයි මේ සංසාරයෙන් එතරට යන්නේ. ඉතින් ඒ විදිහට ඔන්න දැන් අනාගාමී ඵලයටපත් වෙලා හිටපු ලකුණ්ඨක බද්දිය ඒ ස්වාමින් වහන්සේට දවසක් මේ සරියුත් මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරා. දැන් සරියුත් මහරහතන් වහන්සේ මේ කෙලෙස් සංසිඳින නිවනට උපකාර වෙන ධර්මයේ දැන් දේශනා කරනවා. ලකුණ්ඨක බද්දිය මහරහතන් මේ ලකුණ්ඨක බද්දිය ස්වාමින් වහන්සේත් ඒ වෙලාවේ මේ හොඳට කන් යොමාගෙන මේ ධර්මයට කන් දුන්නා. අවබෝධයට හිත පිහිටුවාගෙන කන් දුන්නා. ඒ වෙලාවේ මොකද උනේ පින්නති දැන් සරියුත් මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරගෙන යනකොට ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එහෙම නැත්නම් ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ සියලු කෙලෙස් සංසිඳුවලා නිකෙලෙස් බවට පත් වුණා. උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක දන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක දන්නේ නැහැ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේක දැක්කා. භාග්‍යවතුන් වහන්සේ මේක දැකලා භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ උදානයක් පහල කරනවා පින්නත්නි. ඔන්න බලන්න. කෙලෙස් මුල් සිඳ දැමුවේය උතුම් නිර්වාණය අවබෝධ කළේය තෘෂ්ණාව නැමැති නදිය සිඳී වියලී ගියේය මෙයින් පසු නැවතත් එය ගලන්නේ නැත කියලා උදානයක් පහල කරා. ඇයි සාරිපුත්ත මහරහතන් වහන්සේ දන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තවත් ධර්මයේ දේශනා කරනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ උදානයක් පහල කරනවා. දැන් ආයේ සංසාරයට යන කෙනෙක් නෙමෙයි තෘෂ්ණාව සිඳලා දැම්මා කියලා. තෘෂ්ණාවෙන් එතර වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ උදානයක් පහල කරනවා. ඉතින් ওই විදිහට මේ ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට පින්වත්නි මේ ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ දැන් හැබැයි දැන් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා කියලා මේ අඟුටු මිටි මේ ශරීරය ලස්සන වෙලා එනවද නැහැ. ඒක ඒ විදිහම තමයි. ඒ ශරීරයමයි. කාටවත් දැන් බැලු බැලමට පේන්නේ කවුරු විදිහටද? දැන් රහතන් වහන්සේ නමක් කියලා බාහිරින් බලලා එහෙම අඳුන ගන්න පුළුවන් කමක් නැහැ. අර අඟුටු මිටි ජීවිතයක්, ශරීරයක්. ඉතින් මොකද කරේ මේ ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ දකිනකොට සාමණේර ස්වාමීන් වහන්සේලා විහිළු කරනවා. සමච්චල් කරනවා. ළඟට ගිහිල්ලා කණෙන් අදිනවා, ඔළුවට ටොකු අරිනවා. ඉතින් මේ වගේ නොයේක් විහිළු කරනවා. ඇයි අර දැන් මේ මිටි ජීවිතයක්, මිටි ශරීරයක්නේ. හැබැයි දැන් මෙහෙම මේ කොයිතරම් විහිළු කරත් ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේට ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඇලීමක් ඇති වෙන්නේ නැහැ. හරි උපේක්ෂාවෙන් කටයුතු කරනවා. ඇයි? දැන් මේ රහතන් වහන්සේ නම අරමුණු ඔස්සේ තමන්ගේ හිත කැළඹෙන ස්වභාවයෙන් ඉක්මවලා ගිහිල්ලා. බලන්න නේද මේ රහතන් වහන්සේ නමගේ ස්වභාවය? හරි උපේක්ෂාවෙන් ඉවසීමෙන් හිනහමුසු මුහුණෙන් අර ඒ සමච්චල් කරනකොට ඒක බාර ගන්නවා. ඒ වෙලාවේ පින්වත්නි දැන් මේ සිද්ධිය හේතු කරගෙන ස්වාමීන් වහන්සේලා අතර සවස් කාලේ ධම්සභා මණ්ඩපයේදී කතා බහක් ඇති වුණා. බලන්න මේ ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේට මෙච්චර මේ සාමණේර ස්වාමීන් වහන්සේලා ගිහිලා විහිළු කරනවා. නොයෙකුත් විහිළු තහළු කරා කියලා මේ ස්වාමීන් වහන්සේ ඒ එකකටවත් මේ කිපෙන්නේ ඇලෙන්නේ ගැටීමක් ඇති කරගන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දැන් මේ කතාව යන අතරේ බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරා.
ධම්සභා මණ්ඩපයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා පින්වත්නි පින්වත් භික්ෂුන් මොකද්ද දැන් මේ ඔබ වහන්සේලා මම එන්න කලින් මේ කතා කර කර හිටියේ මොකක් ගැනද කියලා අහනවා. ඒ වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේලා කියනවා මේ අපි මේ ලකුණ්ඩක බද්දිය ස්වාමීන් වහන්සේ ගැන කතා කර කර හිටියේ භාග්‍යතුන් වහන්සේ මේ ලකුණ්ඩක බද්දිය ස්වාමීන් වහන්සේට නොයෙක් අයුරින් විහිළු තහළු කරනවා. හැබැයි මේ ලකුණ්ඩක බද්දිය ස්වාමීන් වහන්සේ ඒ කිසිවකට ගැටීමක් නැතුව ඉවසීමෙන් ඒකට කටයුතු කරනවා කියලා අපි ඒක ගැන තමයි මේ කතා කර කර හිටියේ කියලා ඒ ස්වාමීන් වහන්සේලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත් ලස්සන ගාථාවක් සේලෝ යතා ඒක ගනෝ වාතේන න සමීරති ඒවන් නින්දා ප්‍රශංසාසු න සමිජ්ජಂತಿ පණ්ඩිතා. සේලෝ යතා ඒක ගනෝ කියන්නේ වාතේන න සමීරති කියන්නේ මහා ගල් පර්වතයක් පොළොව ගැඹුරට හිටවපු ගල් පර්වතයක් වාතයෙන් සෙලවෙන්නේ නෑ වගේ පොළොවේ හොඳට මනාකොට සිටවල තියෙන ගල් පර්වතයක් වාතයෙන් සෙලවෙන්නේ නෑ වගේ ලෝකයාගේ නින්දා ප්‍රශංසා ඉදිරියේ නුවණැති සත්පුරුෂයන්ගේ හිත කැළඹෙන්නේ නැහැ කියනවා. ඒකට එකතු වෙන්නේ නැහැ කියනවා. අන් රහතන් වහන්සේගේ ස්වභාවය. එතකොට දැන් මේ ලකුණ්ඩක බද්දිය ස්වාමීන් වහන්සේට කොයිතරම් හිංසා පීඩා කරාට ඒ කිසිම දෙයකට ඇලීමක් ගැටීමක් උන්වහන්සේගේ ඇති වෙන්නේ නැහැ. ඒකයි රහතන් වහන්සේගේ ස්වභාවය ගැන ධර්මයේ සඳහන් වෙන්නේ පින්නස කොයි විදිහටද? උදබින්දු යතාපි පොක්කරේ පදුමේ වාරි යතාන ලිප්පති ඒවම් මුනිනෝ පලිප්පති යදිදන් දිට්ඨ සුත මුතේසුවා. හරියට මේ උදබින්දු යතාපි පොක්කරේ නෙළුම් පතක නොරදෙන දිය බිඳක් වගේ කියනවා රහතන් වහන්සේගේ ස්වභාවය. නෙළුම් පතක නොරදෙන දිය බිඳක්සේ පියුමක නොතැවෙරෙන පැන් බිඳක්සේ දකින අහන දැනෙන කිසිවකට මුනිවරයාගේ සිත බැඳෙන්නේ නැහැ කියනවා. අර නෙළුම් පතක ජල බිඳු රැඳෙන්නේ නැහැ වගේ පියුමක ජලය නොතැවෙරෙනවා වගේ දකින අහන දැනෙන දැනගන්න කිසිම දෙයකට මුනිවරයාගේ සිත බැඳෙන්නේ නැහැ කියනවා. ඒක තමයි රහතන් වහන්සේ නමකගේ ස්වභාවය. අරමුණු ඉදිරියේ කම්පාවකටපත් වෙන්නේ ආකම්පිතයි. දැන් බලන්න දැන් කාශ්‍යප බුද්ධ ශාසනයේදී අර තමන්ගේ සිදුවෙච්ච වරද හේතු කරගෙන මිටි ජීවිත ලැබුණානේ. ඉපදින තාක් මිටි ජීවිත ලැබුණා. එතකොට මේ මිටි ජීවිත ලැබෙනකොට ඒ ජීවිතවලදී ඒ නින්දාවට පාත්‍ර වෙලා දුක් විඳින්න නැතුව ඇතිද? ඕන තරම් වාරයක් ඒ ජීවිත සංසාරේ එනකොට ඒ කාශ්‍යප බුද්ධ ශාසනයත් ගෞතම බුද්ධ ශාසනයත් අතර කාලය තුල පවා ඒ තමන් ඒ නින්දාවටපත් වෙලා දුකටපත් වෙන්නේ නැති. දැන් කට්ටිය විහිළු කරනකොට අඟුරු මිට්ටා කියලා කියනකොට ඒ වගේ දුකටපත් වෙච්ච අවස්ථාවක් නැති. හැබැයි දැන් මේ සියලු කෙලෙස් ඉක්මවා ගියපු රහතන් වහන්සේ නමක් බවට පත් වුණාට පස්සේ බලන්න පින්වත්නි දැන් කොයිතරම් නින්දා කරත් කොයිතරම් ප්‍රශංසා කරත් ඒ එකකටවත් එකතු වෙන්නේ නැහැ. ඒ එකක්වත් තමන්ගේ කියලා අල්ලගන්නේ නැහැ. රහතන් වහන්සේගේ ස්වභාවය. දැන් කර්මයේ ඉක්මවලා ගිහිල්ලා. දැන් කර්මයට ලැබිච්ච දේනේ ඒ ශරීරය. ඒ ශරීරයේ ආරම්භය තමන් දුක් විඳිනවා නම් තමයි තමන් ඒ කර්මය තමන්ගේ කරගත්ත වෙන්නේ. හොඳට තේරුම් ගන්න ඒක. මේ රහතන් වහන්සේ නමක් කෙනෙකුට දැන් ආයි ශරීරය වෙනස් වුණා නෙමෙයි. ඒ ශරීරය ඒ විදිහමයි. පැහැය වෙනස් වුණා නෙමෙයි. ඒ පැහැය ඒ විදිහමයි. දුර්වර්ණමයි. හැබැයි මොකද වුනේ? එතුමා ඒ එකකටවත් තමන්ගේ කියලා තමන්ගේ කරගන්න නැතුව නොඇලී නොගැටි ඉන්න ඕන කරන විදිහට තමන්ගේ මානසිකත්වයේ හදාගත්ත කියලා කියන්නේ රහතන් වහන්සේ නම බවට පත් වුණාට පස්සේ ආයේ එකතු වීමක් නැහැ. ඉතින් ওই විදිහට ලකුණ්ඩක බද්දිය තෙරුන් භාග්‍යතුන් වහන්සේ වෙතට දැන් දවසක් මේ විදිහට දැන් අරහත්ත්වයට පත් වෙලා ලකුණ්ඩක බද්දිය ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩම කරා. දැන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩම කරනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඈත තියාම දැක්ක මේ ලකුණ්ඩක බද්දිය ස්වාමීන් වහන්සේ මේ වැඩම කරනවා භාග්‍යතුන් වහන්සේ ළඟට. ඈත තියාම දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වෙලාවේ මහණෙනි අර ඈතින් වඩින දුර්වර්ණ වූ සමක් ඇති දැකීමට ප්‍රිය බවක් නැති අඟුටු මිටි පුහුදුන් භික්ෂූන් පහත් කොට සලකන භික්ෂුව දුටුවද කියලා භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා. අර ඈතින් වඩින මේ දුර්වර්ණ වෙච්ච දකින්ට ප්‍රිය නැති අඟුටු මිටි ශරීරයක් ඇති පුහුදුන් භික්ෂූන් ඒ කියන්නේ පු탁ජන භික්ෂූන් විසින් ගැරහීමට ලක් කරන මේ ඒ භික්ෂුව දැක්කද කියලා අහනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කියනවා
මේ එහෙමයි ස්වාමීනි අපි දැක්ක කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි එසේනම් දැනගන්න කිව්වා. ඔය භික්ෂුව ඔහොම හිටියට මහත් 이르දි බල ඇත්තෙක් කියනවා. මහානුභාව ඇත්තෙක් කියනවා. ඔය භික්ෂුව සම නොවැදුණු සමවතක් තිබේ නම් එබඳු සමවතක් සුලභ නැහැ කියනවා. ඒ කියන්නේ ලකුණ්ඨක බාදී ස්වාමීන් වහන්සේ දැන් අඟුට්ටමිටි ජීවිතේ හැබැයි සම නොවැදුණු සමවතක් තියෙනවා නම් එබඳු සමවතක් සුලභ නැහැ කියනවා. එසේම ඔය භික්ෂුව රාග ආදී කෙලෙස් සතුරන් නසා දමා උතුම් අරහත්ත්වයට පත් වෙලා පැමිණිලා ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට බලන්න පින්වත්නි දැන් පුහුදුන් ලෝකේ මිනිස්සු හරය කරගෙන ඉන්නේ මොකද්ද? මේ ශරීරයනේ. දැන් අපි හැඩ කරන්නට, ලස්සන කරන්නට, වර්ණවත් කරන්නට හැම දෙයකටම අපි උත්සාහවත් වෙන්නේ මොකක්ද? මේ ශරීරයනේ. ඒතර ශරීරය හැඩ කරලා, ශරීරය වර්ණවත් කරලා, ශරීරය ලස්සන කරලා තියාගන්න එක තමයි අපිට සතුටනේ. හැබැයි දැන් බලන්න මේ ලකුණ්ඨක බද්දියේ ස්වාමීන් වහන්සේගේ ශරීරයේ දුර්වර්ණ දකින්ට ප්‍රිය නැහැ, අඟුටු මිටි. ඒතර ශරීරයෙන් වටිනාකමක් උන්වහන්සේ නැහැ. හැබැයි උන්වහන්සේගේ ගුණකඳ බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලකුණ්ඨක බද්දියේ ස්වාමින් වහන්සේ සම නොවදින සමවතක් තියෙනවා නම් ඒබඳු සමවතක් හොයාගන්න එක සුලභ නැහැ කියනවා, දුර්ලභයි කියනවා. අන්න ජීවිත. ඒතර ශරීරයේ කෙබඳු වුණත් අභ්‍යන්තරය තුල මනා ගුණ වගාවක එහෙම නැත්නම් මනා දියුණුවක් කරා ගියපු කෙනෙක්. ඒක තමයි වටිනාකම. දැන් පුහුදුන් ලෝකෙට මේක පේන්නේ නැහැ. පුහුදුන් ලෝකයා බලන්නේ මොකක්ද? මේ ශරීරයේම සරසවන්නටයි බලන්නේ. ශරීරයේම හැඩ කරන්නටයි බලන්නේ. ශරීරයේම වර්ණවත් කරන්නටයි බලන්නේ. නමුත් නුවණැති අය ශරීරයට නෙමෙයි උත්සාහවත් වෙන්නේ. ශරීරය හැඩ කරන්නට නෙමෙයි. මොකද්ද? තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ ගුණයෙන් නුවණින් පුරව ගන්නටයි නුවණැති අය කල්පනා කරන්නේ. ඒ නිසා පින්වත්නි මේ අපේ ශරීරය හැඩ කරගන්නට ලස්සන කරන්නට නෙමෙයි කල්පනා කරන්න ඕනේ. අපේ ගුණවන්ත බව එහෙම නැත්නම් අපේ ජීවිතයේ තියෙන ඒ ගුණවත් බව ඇති කරගන්නට අපි කල්පනා කරන්න ඕනේ. මොකද ශරීරයට නෙමෙයි වටිනාකමක් තියෙන්නේ. ඒ ගුණවත් බවටයි කෙනෙකුගේ ජීවිතයක වටිනාකමක් තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ ලකුණ්ඨක බද්දියේ මහරහතන් වහන්සේ ගැන අපිට නොඑක් වටිනාකම් එමෙතන ලකුණ්ඨක බද්දියේ මහරහතන් වහන්සේගේ ජීවිතයෙන් අපිට නොඑක් ආදර්ශ අපේ ජීවිතයට ලබා ගන්න තියෙනවා. ඉතින් මේ ලකුණ්ඨක බද්දියේ මහරහතන් වහන්සේ දැන් මේ බුද්ධ ශාසනයට ඇවිත් තියෙන්නේ පෙර කරපු ප්‍රාර්ථනාවක් හේතු කරගෙන. ඒ තමයි බුද්ධ ශාසනයේ මිහිරිස්වර ඇති භික්ෂූන් අතර අගතනතුරු ලබන්න ඕනේ කියන ඒ ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන තමයි කල්ප ලක්ෂයක් පුරාවට පෙරම් පිරුවේ. පාරමී ධර්මයන් එහෙම නැත්නම් පින සම්පූර්ණ කරේ. ඉතින් ඒ විදිහට පහළ වුණු ලකුණ්ඨක බද්දියේ මහරහතන් වහන්සේගේ හඬ හරීම මිහිරි කියනවා. හරිම මිහිරි කියනවා. ඒ ලකුණ්ඨක බද්දියේ මහරහතන් වහන්සේගේ හඬ දෙවෙනි වෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි කියනවා. ඉතින් ඒ නිසා මේ ලකුණ්ඨක බද්දියේ ස්වාමීන් වහන්සේගෙන් බණ අහන්න නොඒක අය එනවා කියනවා. ආසාවෙන් ලකුණ්ඨක බද්දියේ ස්වාමීන් වහන්සේගෙන් බණ පදයක් අහන්න කියලා නොඑක අය එනවා කියන ස්වාමීන් වහන්සේලා පවා ලකුණ්ඨක බද්දියේ ස්වාමීන් වහන්සේගේ හඬින් බණ අහන්න කැමතියි කියන. ඉතින් මේ කාරණාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒතදග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම් මංජුස්සරාණං යදිදන් ලකුණ්ඨක බද්දියෝති. මහණෙනි මාගේ ශාසනයේ භික්ෂූන් අතර මිහිරිස්වරයෙන් බණ කියන භික්ෂූන්ගෙන් අගතැන්පත් වන්නේ ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ කියලා ගෞතම බුද්ධ ශාසනයේ මිහිරිස්වරයෙන් බණ කියන භික්ෂූන් අතර අගතනතුරු අපගේ පින්වත් ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේට ලබලා දුන්නා. ඉතින් ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ මේ විදිහට තමන්ගේ ජීවිතයේ මිහිරිස්වරයෙන් බණ කියමින් මිනිසුන්ට නොඑක් විදිහට ධර්මයෙන් අනුශාසනා උපකාර කරා. ඉතින් තමන්ගේ ජීවිතයේ ඒ ශරීරයෙන් මිටි වුණත් ශරීරයෙන් කුඩා වුණත් ඒ ධර්මයෙන් පෝෂණය වෙච්ච ජීවිතයක් නිසා බොහෝ පිරිසකට ධර්මයෙන් අනුග්‍රහ කරා. ඉතින් ඒ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ අවසානයේ තේර ගාථාවල මෙන්න මේ විදිහට දේශනා කරලා තියෙනවා පින්වත්නි. ඒ භික්ෂුවගේ නම බද්දිය අම්බාට කියන ලස්සන වනගත අසපුවකයි ඉන්නේ. තණ්හාව මුලින්ම උදුරලා දාලයි එයා ධානය වඩන්නේ. සමහරුන්ට සතුටු වෙන්න නම් මිහිගු බෙර ඕනේ. එක්ක වීණාවක් ඕනේ. එක්ක ගැට බෙරයක් ඕනේ. ඒත් මම ඒ මොකවත් නැතුව
මේ රුක්සෙවනේ වාඩි වෙලා බුදු සමිඳුන්ගේ ශාසනයේ හරීම සතුටින් ඉන්නේ. දැන් සමහර මිනිස්සු සතුටු වෙන්නේ මොනවාගෙන්ද? නොඒක් මිහිත් කියන දැන් මේ මිහිඟු බෙරෝන වීණාවක් වුණ කියන්නේ සින්දු අහලා මේ වගේ පාටි දාලා මේ වගේ තමයි සතුටු වෙන්නේ කියලා. නමුත් මේ මොකවත්ම නැතුව රුක්සෙවණක වාඩි වෙලා බුදු සමිඳුන්ගේ ශාසනයේ හරීම සතුටින් කියනවා මම ඉන්නේ. බුදු සමිදානන් මට වදාළොත් වරයක් දෙනවා කියලා. මාත් ඒ වරය ගන්නව නම් මුළු ලෝකෙ සඳහාම මං ඒක ගන්නවා. ඒ තමයි හැම තිස්සෙම කළ යුතු කායානුපස්සනාව. බුදුරජාණන් වහන්සේ යම් වරයක් දෙනවා කිව්වොත් මේ ලකුණ්ඨක බද්දී මහරහතන් වහන්සේ ගන්නෙ මොන වරේද? කායානුපස්සනාව කියනවා. කයට අනුව සිහිය පවත්වන එක තමයි කියන වරයක් ඇටියට ගන්නෙ. සමහර උදවිය මගේ රූපෙ දිහා බලලා ඔච්චම් කරනවා. ඒ වුණාට සමහරු මගේ කටහඬේ මිහිරට වසඟ වෙලා යනවා. ඇත්තෙන්ම ආසාවට මුලා වෙච්ච ඒ දෙගොල්ලොම මං කවුද කියලා දන්නේ නැහැ. එන සමහර අය රූපෙ දිහා බලලා ඔච්චම් කරනවා කියනවා. අර කළු අවලස්සන මිටි අඟුටි මිටි ශරීරය දිහා බලලා ඔච්චම් කරනවා කියනවා. හැබැයි සමහර අය මේ කටහඬට වශී වෙනවා කියනවා. බලන්න මේ පුහුදුන් ලෝකයේ ස්වභාවය එක්ක රූපයට ඇලෙනවා, ගැටෙනවා, එහෙම නැත්නම් සද්දෙට ඇලෙනවා. බලන්න මේ පුහුදුන් ලෝකේ පේන ඇහෙන දේත් එක්කන් තමයි ලෝකේ සකස් කරගන්නේ නේ. හැබැයි නුවණ තියෙන අය ඒ විදිහට කටයුතු කරන්නේ මුන්නාන්සේ කියනවා ඒ දෙගොල්ලම මං කවුද කියලා දන්නේ නැහැ. රූපෙට ගැටිච්ච කෙනාවත් කටහඬට ඇලිච්ච කෙනාවත් මම කවුද කියලා සැබෑ ස්වභාවය දන්නේ නැහැ කියනවා. ඒගොල්ලන්ට මගේ අභ්‍යන්තර ජීවිතේ පේන්නේ නැහැ. බාහිර ජීවිතේ පේන්නෙත් නැහැ. හැම පැත්තෙන්ම වැහිලා ඉන්නේ. ඒ අය මගේ හඬට විතරක් වසඟ වෙනවා. එයා අභ්‍යන්තර ජීවිතේ පේන්නෙත් නැහැ කියනවා, බාහිර ජීවිතේ පේන්නෙත් නැහැ කියනවා. හැම පැත්තෙන්ම වැහිලා ඉන්න ඒ අය මගේ හඬට විතරක් වසඟ වෙනවා කියනවා. අභ්‍යන්තර ජීවිතය ගැන දන්නේ නැතිනම් බාහිර ඵලය විතරක් නම් දකින්නේ. එයාට තියෙන්නේ බාහිර ඵලය වශයෙන් පෙනෙන හඬට වසඟ වෙලා ඇදිලා යන එක විතරයි. එහෙත් අභ්‍යන්තර ජීවිතය ගැන දන්නවනම් බාහිර ජීවිතය ගැන දන්නවනම් කිසිම දෙයකින් වැහිලා නැතුව ලෝකයේ දකින්න කෙනා හඬට වසඟ වෙලා ඇදිලා යන්නේ නැහැ කියලා මේ මහරහතන් වහන්සේ කියනවා. ඒ කියන්නේ ගොඩාක් අය මේ බාහිර තියෙන කාරණා මුල් කරගෙන බාහිර දේම අල්ලගෙන තමයි ලෝකේ ගොඩනගා ගන්නෙ. නමුත් මේ දෙකම ඒ අභ්‍යන්තර ජීවිතයේ පරිපූර්ණත්වයටපත් නොවෙච්ච අයගේ ස්වභාවය කියලා මේ මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ ලකුණ්ඨක බද්දියේ මහරහතන් වහන්සේගේ ජීවිතය තුළ අපිට ගන්න නොඑක් අපේ ජීවිතය සකස් කර ගැනීම පිණිස උපකාර කරන කාරණා තියෙනවා. පින්නත් බලන්නේ ලකුණ්ඨක බද්දී මහරහතන් වහන්සේගේ ඉවසීමේ ගුණය, ඒ වගේම ලකුණ්ඨක බද්දී මහරහතන් වහන්සේගේ නිහතමානී ගුණය, විශේෂයෙන්ම මේ ලකුණ්ඨක බද්දී මහරහතන් වහන්සේගේ ජීවිත කතාවෙන් අපිට ලබා ගන්නට තියෙනවා. පින්නත් මේ ලකුණ්ඨක බද්දී මහරහතන් වහන්සේගේ සංසාරේ එනකොට ලකුණ්ඨක බද්දී මහරහතන් වහන්සේට වැරදිච්ච තැන මම මුලින් හොඳට ඒක විස්තර කරා මතක් කරා මේ පින්නතුන්ට. අර අප්‍රමාණ ගුණ ඇති සාසුන් වහන්සේට ලැබෙන දේ ප්‍රමාණ කිරීම නැමැති අකුසලයේ අද බොහෝ පිරිසක් කරගන්න අකුසලයක්. එතකොට ඒ වගේ දැන් මේ ලකුණ්ඨක බද්දී මහරහතන් වහන්සේලා කියන්නේ මහා ශ්‍රාවකයෝ වෙන්න පෙරම් පුරපුවයි. ඒ අයට පවා එහෙම වැරදි සිද්ධ වුණා නම් අපි අතිනුත් මේ වැරදි සිද්ධ වෙන්න පුළුවන් කියලා අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට කල්පනා කරලා අපි අපේ ජීවිතේ ඒ වගේ අඩුපාඩු නොවන විදිහට සකස් කරගන්න ඕනේ. හැම වෙලාවෙම අපි හොඳට සිහිනුවණින් අපේ ජීවිතේ ගත කරන්න ඕනේ. ඒ බඳු අකුසල් වලට නොවැටෙන විදිහට. මොකද පරිසරයේ සකස් වෙලා තියෙන පින්නත් මේ වගේ අකුසලයට බර වෙන විදිහට. මේ අසත්පුරුෂයෝ බහුල ලෝකයක්, අසත්පුරුෂ බහුල ලෝකේ අර පිනට මේ පින වර්ණනා කරන ලෝකයක් නෙමෙයි. පිනට ගරහන ලෝකයක්. ඒතර මේ පිනට ගරහන ලෝකයක අපිත් නොදැනුවත්වම ඒ වගේ කොටස්කාරය වෙන්න පුළුවන් අපි හරියට තේරුම් අරන් කටයුතු කරේ නැත්නම්. ඒ නිසා මේ පින කියන එක ගැන ලොකු විශ්වාසයක් ඇති කරගන්න ඒ පින විශේෂයෙන්ම මේ බුද්ධ ශාසනය තුළ පිහිටලා රැස් කරන පින මහත්ඵල මහානිසංස වෙනවා. ඒ නිසා ඒ වගේම තමයි බුද්ධ ශාසනය තුළ යම් වරදක් සිදු වුණොත් ඒකත් බොහෝ කාලයකට අයහපත පිණිස පවතිනවා කියලා හොඳට කල්පනා කරන්න. ඒ නිසා අප්‍රමාණ ගුණ ඇති ශාස්ත්‍රඥ වහන්සේට ලැබෙන දේ ප්‍රමාණ කරන්නට යන්න එපා කොයිම වෙලාවකවත්. මොකද අද හරියට සිද්ධ වෙන දෙයක්. ඉතින් මේවා තමයි අපිට මේ රහතන් වහන්සේගේ ජීවිතය තුළින් අපේ ජීවිතයට අරගන්න තියෙන ආදර්ශ බවට අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අද දවසේ මේ පින්වත් පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටියා උතුම් මහා ශ්‍රාවකයන් වහන්සේ නමකගේ ඒ උතුම් ජීවිත කතාව ගැන, චරිත කතාව ගැන ශ්‍රවණය කරා. ඉතින් මේ
ශ්‍රවණය කිරීම තුළ රැස් වුණා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපටත් ඒ උතුම් ලකුණ්ඨක බද්දියේ මහරහතන් වහන්සේ නිවී සැනසී වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් පින්කමට දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පින්වත් කරුණා මෑණියන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ පින්වත් මෑණියන් බලාපොරොත්තු වෙනවා පින් කැමති සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම කල්යාණ මිත්‍ර ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම පින්වත් කරුණා මෑණියන් වහන්සේ නමින් මිය පරලොව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම මේ රහතන් වහන්සේලාගෙන් ගත හැකි උතුම් අවදාන් ජීවිතයට ගලපගෙන කරුණා මෑණියන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් මේ පින හේතුපකාර වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පළමු කොටම අපි අනුමෝදන් කරමු පින් කැමති සියලු දෙවියන්ට. පින් කැමති සියලු දෙවියෝ සතුටු සිතින් මේ පින අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටුන දෙවියෝ දිව්‍ය ආයුෂ වර්ණ සැප බලයන්ගෙන් සේක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා. පිනෙන් සතුටින දෙවියන්ගේ ධාර්මික රැකවරණය අප සෑම සියලු දෙනාගේම ජීවිතවලට සලසා දෙත්වා. දෙවියෝද පතන්නා වූ බෝධියකින් අමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපට මේ විදිහට පින් රැස් කර ගැනීමට මම පෙත් විවර කර දුන් කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් සැලසෙත්වා. උතුම් ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් කරුණා මෑණියන් වහන්සේ නමින් මිය පරලොව ගියා වූ සියලුම මළගිය ඥාති හිත මිත්‍රාදීන්ට අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ගේ පවුලේ ඥාති හිතවතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දේශනාවට සම්බන්ධ වුණු මේ පින්වත් සෑම සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු මළගිය ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. සාපිපාසාදී දුක්ගිනි වලින් පෙළෙත්නම් අත මිදෙත්වා. ඉක්මන් භවයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට රටලෝක වාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට අනගාരികා මෑණින් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූ පුතුන්ට විශේෂයෙන් සද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම ඒ පින්නතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාටත් උතුම් ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සද්ධා මාසික ධර්ම දාන සමාජිකයින් සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් සෑම සියලු දෙනාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මේ උතුම් පින්කමට දායකත්වයේ දරුවෝ එංගලන්තයේ පින්වත් කරුණා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් සැලසෙත්වා. සුවසේම ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.